දෛ ගෞරවනීය ස්වාමින්වහන්සේ ගෞරවනීය මෑණියන් වහන්සේ සද්ධාවන්ත පින්වත්නි අපි නිසරණෝනේ පවත්වන 249 වන භාවනා වැඩසටහනේ තුන්වන ධර්ම දේශනා වාරය සඳහායි සූදානම් වෙන්නේ. ඒ සඳහා සියලු දෙනාම tempත් වෙලා සාදුකාරයක් පවත්වන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අත්තිබික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා සති සම්පජඤ්ඤාය සංවත්තති තී. ශ්‍රද්ධාවන්ත පින්වත්නි ගෞරවනීය ස්වාමින් වහන්සේ ගෞරවනීය මෑණියන් වහන්සේ අපි මේ භාවනා වැඩසටහන සඳහා මාතෘකා වශයෙන් තබා ගත්තේ අංගුත්තර නිකාය චතුක්ක නිපාතයේ එන සමාධි භාවනා සූත්‍රය. විශේෂයෙන්ම අපේ ආධ්‍යාත්මික ජීවිතයේ විශේෂයෙන්ම යෝගාවචර ජීවිතයක විවිධ පැති හතරක් බුදුරජාන් වහන්සේ මේ සූත්‍රයේදී මතු කළා ගෙනහැර පානවා. ඉතින් ඒකෙදී අපි මුලින්ම සාකච්ඡා කළා ditta ධම්මසුඛ විහාරාය සංවත්තති කියලා මේ යම්කිසි සමාධි භාවනා ස්වභාවයක් තියෙනවා, ස්වરૂපයක් තියෙනවා, ක්‍රමයක් තියෙනවා. ඒ බඳු සමාධි භාවනාවක් දියුණු කරාම මෙලෝ වශයෙන් ලොකු සුවයක් භුක්ති විඳ ගන්න හම්බ වෙනවා. ඉතින් අදත් අපි දවාලේත් කීප දිනෙකම ඒ සම්බන්ධයෙන් සාක්ෂිත් ඉදිරිපත් කළා තමන් වහන්සේලා ඒ බඳු සුවයක් අත්දකින්න බවට. ඉතින් ඒක ඇතරම් බුදුරජාන් වහන්සේ විස්තර සහිතව පෙන්ලා දීලා තියෙනවා. ඉතින් එතන තමන්ට හොඳ නිරාමිස ප්‍රීතියක් අත්දැක ගැනීමේ අවස්ථාව තියෙනවා. ඉතින් විශේෂයෙන්ම ධ්‍යාන සම්බන්ධයෙන් තමයි සමත ධ්‍යාන සම්බන්ධයෙන් තමයි විස්තර කරන්නේ. ඉතින් ඒ බඳු සමාධියක තියෙන ඒ සුවපත් බව, සැහැල්ලුව, කෙලෙසුන් යටපත් වෙලා නීවරණ අයින් වෙලා ඒ යෝගාවචර සිතක තියෙන නිස්කලංක භාවය, නිශ්චලත්වය, සබාඳිපත් භාවය, ප්‍රීතිමත් භාවය, තෘප්තිමත් භාවය. ඉතින් මේ කොයි වචනයෙන් කිව්වත් ඉතින් අපිට තේරෙනවා මෙලෝ වශයෙන් ලබන්න පුළුවන් ඊ타ම ප්‍රණීත ditta ධම්ම සුඛයක්, එහෙමත් නැත්නම් ආස්වාදයක්, නිරාමස ප්‍රීතියක්. එතකොට මේ භාවනාව හරහා කෙනෙකුට ලබන්න පුළුවන්. ඉතින් ඒක එක අතකින් ඇතම් කෙනෙකුට හිතා ගන්න අමාරුයි. මොකද ඒ අය හිතන්නේ මේ ඇහෙන් රූප බලලා තමයි සතුටක් භුක්ති විඳින්න පුළුවන්. කනෙන් ශබ්ද අහලා, නාසයෙන් ගඳ සුවඳ බලලා, දිවෙන් රස බලලා, කයෙන් ස්පර්ශ ලබලා තමයි මේ පංචකාමයන් හරහා පමණයි අපිට සුවයක් ලබන්න පුළුවන් කියලා තමයි හුඟක් දෙනෙක් පිළිගන්නේ. නමුත් මේ බඳු සූත්‍ර අනුසාරයෙන්ුත් ඒ වගේම මේ බඳු භාවනාවක යෙදෙන පින්වතුන්ගේ සාක්ෂි හරහාත් අපිට හොඳට මනාව සනාත වෙනවා. අදටත් මේවා වළංගුයි, අදටත් මේවා අත්දකින්න පුළුවන්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දෙවනුව පෙන්눔 කරනවා අත්තිබික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ඥාන දස්සන පටිලාභාය සංවත්තති කියලා. එතෙන්ද විශේෂයෙන් මතක් කරන්නේ අර දිබ්බ චක්කු ආදී ඥානයක් ලබා ගැනීමක් සම්බන්ධයෙන් ආලෝක සංඥාවක් උපයෝගී කරගෙන ඒ ආලෝක සංඥාව හාත්පස පතුරවලා ඒ ආලෝක සංඥාව පිහිට කරගෙන ඒක දිවා කාලයේ රාත්‍රී කාලයේ ඕනම අවස්ථාවක ගන්න පුළුවන් තත්වයට වශී කරගෙන ඊට පස්සේ ඒ හිත යම්කිසි ප්‍රදේශයකට යොමු කරනවා ආලෝක සංඥාව සහිතව. එතකොට අනිත් අයට නොපෙනුනාට මේ යෝගාවචරයට පෙනෙන මට්ටමක්, ඒ ආලෝකයේ විනිවිද යන මට්ටමක් මේ බඳු සමාධියක තියෙනවා කියලා ඉතින් බුදුරජාන් වහන්සේ බඳු පැත්තක් අභිඥාවක ස්වභාවයක් පෙන්වුම් කරලා දෙනවා. ඊට පස්සේ අපි වැඩියෙන් අවධානය යොමු කළා ඊළඟ කොටසට. ඒ ගැන තමයි අපි තවදුරටත් අදත් විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අත්තිබික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා සති සම්පජඤ්ඤාය සංවත්තති. මහණෙනි මෙන්න මේ බඳු සමාධි භාවනාවක් තියෙනවා. ඒ බඳු සමාධි භාවනාවක් භාවිතා කළොත්, ප්‍රගුණ කළොත්, වැඩුවොත් හොඳට සති සම්පජඤ්ඤය දියුණු වෙලා එනවා. ඉතින් එතකොට අපි ඊයේ මේක ගැන ටික ටික ප්‍රමාණිකූලව සාකච්ඡාවක නිරත වුණා. මේ පුංචි අරමුණක් අරගෙන ආනාපානය වගේ අරමුණක් අරගෙන එතෙන්දී නැවත නැවත ඒ අරමුණට හිත නැංවීම හරහා ඔන්න කෙනෙක් වර්තමාන අරමුණක් හඳුනා ගන්නවා. අතීතයෙන් අනාගතයෙන් හිත මුදවගෙන මේ මොහොතේ කායිකව සිද්ධ වෙන අතිශය සරල අරමුණක සිහිය පවත්වන්න උත්සාහන්ත වෙනවා. ඉතින් එතන එක පැත්තකින් අපේ හිතේ කෙලෙස් යටපත් වෙලා තියෙන්න ඕනේ ඒක සාර්ථක වෙන්න නම්. මොකද කෙලෙස් වලින් තමයි අපේ හිත අවුස්සන්නේ, නැත්නම් කුප්පන්නේ, විසිරවන්නේ.
නමුත් ඒ සියල්ල යටපත් වුණාට පස්සේ තමයි හොඳට මේ සරල අරමුණක හිත එකඟ වෙන්නේ. ආස්වාසයක් ප්‍රස්වාසයක් කියන මේ බඳු සූක්ෂම අරමුණක එමන හිත එකඟ වෙන්නේ අර වගේ කෙලස් ටික නීවරණ ටික යටපත් වුණාට පස්සේ. ඉතින් ඒ බඳු සමාධියක් අපි සාමාන්‍යයෙන් හඳුන්වනවා කණික සමාධියක් කියලා. ෂණික සමාධියක් කියලා. මොකද මේ අරමුණ නිරන්තරයෙන් වෙනස් වෙන්න පුළුවන්, අරමුණ මාරු වෙන්න පුළුවන්. ඒත් අඛණ්ඩ සතියක් තියෙනවා. ඒ මොහොතේ ඒ අරමුණේ හිත එකඟ වෙලා තියෙනවා. උදාහරණයක් වශයෙන් අපි සක්මන් භාවනාවේ යෙදෙනකොට වම් පාදයේ ඔන්න පොළවේ ස්පර්ශ වෙනකොට එතන අපේ හිත එකඟ වෙලා සමාධිමත් වෙලා. ඊට පස්සේ දකුණු පාදයේ පොළවේ වදිනකොට එතන ඔන්න අපේ හිත සමාධිමත් වෙලා. ආයෙත් ඔන්න වම් පාදයේ පොළවේ වදිනකොට එතන අපේ හිත සමාධිමත් වෙලා. ආයෙත් දකුණු පාදයේ පොළවේ වදිනකොට එතන අපේ හිත සමාධිමත් වෙලා. එතකොට අපිට තේරෙනවා මෙතන අරමුණ නිරන්තරයෙන් වෙනස් වෙනවා, මාරු වෙනවා. අරමුණ තියෙන තැන පවා නිරන්තරයෙන් වෙනස් වෙනවා, මාරු වෙනවා. හැබැයි අඛණ්ඩ සතියක් තියෙනවා. අඛණ්ඩ සති ධාරාවක් දිගට පවත්වනවා. අරමුණ වෙනස් වුණයි කියලා ඒකට බාධාවක් නැහැ. ඉතින් ඊතරට මේ බඳු සමාධියකට කණික සමාධියක්, ෂණික සමාධියක් කියලා වචනයක් සාමාන්‍යයෙන් පාවිච්චි වෙනවා. ඉතින් එතකොට ඒ බඳු සමාධියක් තමයි විශේෂයෙන්ම අපි විපස්සනාවේදී මූලික කරගෙන යන්නේ, ඉස්සරහින් තියාගෙන යන්නේ. එහෙම නැතුව සුභයි කියලා ගත්ත, නිට්ටයයි කියලා ගත්ත, සැපයි කියලා ගත්ත නිමිත්තක හිත නංවමින් ඒ නිමිත්ත තුළ බැස ගන්නා වූ සමත සමාධියක් නෙමෙයි ඇත්තටම අපි විපස්සනාවේදී මූලික කරගෙන යන්නේ. විපස්සනාවේදී අර වගේ නිරන්තරයෙන්ම අරමුණ වෙනස් වුණත් එතන ඒ මොහොතේදී අපේ හිත ඒ අරමුණට නංවමින් එතන හොඳට අරමුණට මොහොතට හිත පවත්වමින් අවධානය පවත්වමින් හොඳට හිතේ ඒකාග්‍රතාවය ෂණිකව පවත්වන්න පුළුවන් හැකියාවක් තමයි එහෙනම් අපි දිනු කරලා ගන්න. ඒතකොට අපිට තේරෙනවා මෙතෙන්දී සෑහෙන යහුසුළු බවක් අවශ්‍ය වෙනවා අපිට. හොඳ කාර්යශූර බවක්, හිතේ හොඳ කර්මන්‍ය බවක් මෙතෙන්ට අවශ්‍ය වෙනවා. මොකද මේ අරමුණු නතර වෙලා ඉන්නේ නැහැ අපි බලනකම් කියලා. හිතන්න අපේ කයේ විවිධාකාර අරමුණු පහළ වෙනවා. දැන් ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය නතර වෙන්නේ නැහැ මේ අපිට බලා ගන්න කියලා. එයා නිරන්තරයෙන්ම ආස්වාසයක් සිද්ධ වෙනවා, ප්‍රස්වාසයක් සිද්ධ වෙනවා, පිම්බීමක් සිද්ධ වෙනවා, හැකිලීමක් සිද්ධ වෙනවා. අපිත් සාමාන්‍ය වේගයෙන් ඇවිදිනවා. එතකොට වම දකුණ නිරන්තරයෙන් මාරු වෙනවා. ඒ නිසා අපිට තේරෙනවා මේ කටයුත්ත සාර්ථකව කරගන්නම් අපේ හිත හොඳට එතෙන්ට කර්මන් වෙලා තියෙන්න ඕනේ. හරි කාර්යශූර බවක් හිතේ තියෙන්න ඕනේ. ක්‍රියාශීලී ගතියක් අපේ හිතේ තියෙන්න ඕනේ. එහෙම නැතුව නිකන් හිත ඔතෑණි වෙලා අලස වෙලා තියෙනවා නම් මේ කටයුත්ත සාර්ථක වෙන්නේ නැහැ. ඒ වගේමයි මේ අරමුණේ සියුම් ලක්ෂණ දකින්න තරම් අන්න හිත බොහොම සූක්ෂම වෙලා තියෙන්නත් ඕනේ. අන්න සම්පජඤ්ඤයේ පැත්තත් ඊටාම වැදගත්. මුලින් අපි අරමුණට හිත නංවනවා, ඒ අරමුණේ හිත සතිමත් කරනවා. දැන් මේ වෙලාවේදී ඔන්න ආස්වාසයක්, මේ වෙලාවේදී ප්‍රස්වාසයක්. සතෝ අස්ස සති, සතෝ පස්ස සති. කියන අන්නේ බඳු සරල තැනකින් බුදුරජාණන් වහන්සේ අපිව මේ මාර්ගයට ගෙනල්ලා දානවා. හැබැයි එතනින් නතර කරන්නේ නැහැ. ඊට පස්සේ අන්න බුදුරජාණන් වහන්සේ මේ අරමුණ විමසන්න අපිව පොළඹවනවා. මේ අරමුණ දිගද, මේක කෙටිද, නැත්නම් මේක මේ මැද හරියද, නැත්නම් මුල් හරියද, අග හරියද කියලා එහෙනම් අපි විමසිය යුතුයි. ඒක ටිකක් එක අතකින් මුලදී අර නිකාං ඔහේ බලාගෙන ඉන්නවා වගේ ලේසි නෑ. ඒතර මේ තොරතුරු ටික අපි විමසලා බලන්න ඕනේ. ඒ බඳු විමසීමක් අපි තුලින් මුලදී මතු කළා දෙන්න ඕනේ. අරමුණ නිකාං අරමුණේ ඔහේ හිටියයි කියලා මේ තොරතුරු ටික අපිට ලැබෙන්නේ නැහැ. අපි එහෙනම් අරමුණ තුල හොඳට සිහිය පිහිටියට පස්සේ අරමුණ මත හොඳට මුහුණට අපේ සතිය පවත්වනකොට ඒ අරමුණේ ස්වභාවයන්, ලක්ෂණ, ගති ලක්ෂණ තේරුම් ගන්න අපි යම් උත්සාහයක්, ප්‍රයත්නයක්, ඒ දිහා කුතුහලයකින් බලන බැල්මක්, සොයා බැලීමක් කළ යුතුයි. එහෙමනම් තමයි අන්න මේ අරමුණ ගැන විස්තර ටික මතුවලා එන්නේ. ඉතින් ඒක තවත් වර්ධනය වුණාම බුදුරජාණන් වහන්සේ කියනවා ඒ හොඳට සතිය පිහිරලා තියෙන මට්ටම සති සම්බොජ්ජංගයක් වඩන්න උපකාර වෙනවා. ඊට පස්සේ ඒ බඳු පිහිටි සතියක් තුල අරමුණ නැවත නැවත විමසා බැලීමේදී, අරමුණ විශ්ලේෂණය කිරීමේදී, අරමුණ ගැන සොයා බැලීමේදී අන්න ධම්මවිචේ සම්බොජ්ජංගයක් දිනනවා. තම් ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචරති පරිවීමංසං ආපජ්ජති කියන බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. මේ අස්පනා පිට තියෙන අරමුණ දිහා හොඳට විමසලා බලනවා, සෙවිල්ලෙන් බලනවා, හරියට පරීක්ෂා කරලා බලනවා. අන්න එතකොට තමයි මේ අරමුණේ විවිධ හැඩතල,
එයාගේ චර්යාවන් ඔක්කොම අපිට තේරෙන්න ගන්න. ඒතර තේරෙනවා මෙතන හරිය නිකන් අර විද්‍යාඥයෙක් පරීක්ෂණාගාරයක පරීක්ෂණයක් කරනවා වගේ යෝගාවචරයටත් මුලදී මේ කටයුත්තට හොඳ එළඹීමක්, ඒ අවශ්‍ය මූලික සුදුසුකම් ටික හදා ගැනීමක් අවශ්‍ය වෙනවා. ඒකට තමයි ඉතින් කාතකින් කාලයක් යන්නේ. ඒ නිවැරදි එල්ලේ ලබා ගන්න, නිවැරදි සමබරතාවය ලබා ගන්න. ඒ ඔක්කොම ටික හර ගියොත් අන්න මේ තොරතුරු ටික අපිට පොඩ ලැබෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට අපිට තේරෙනවා දැන් කමඨහන් වාර්තා අහනකොට ඉතින් ඇතම් කෙනෙක් ගාන්ට ඒ මූලික සුදුසුකම් ටික දැන් සකස් කරගෙන ඒ අවශ්‍ය කරන ඒ එල්ලය හොඳට ලබාගෙන ඊළඟට ඒ සඳහා වමනා කරන යම් හික්මීමක් දැන් පවත්වන්න පුළුවන් කමක් ඇති වෙලා. එහෙමනම් අන්න මේ තොරතුරු ටික නැවත අපිට ගන්න පුළුවන්. දැන් ඒ බඳු හැකියාවක් දියුණු කරගෙන යනකොට ඔන්න කායික අපිටම වේදනාවක් මතුවුණා. දුක් වේදනාවක් මතුවුණා. ඉතින් එතෙන්දිත් අපි ඒක ගැන අහිතක් අමනාපයක් ඇති කරගන්න නැතිව මේකත් තවත් එක් අරමුණක් කියලා අන්න මේ අරමුණක් කියන ස්වභාවයෙන් ඒ දිහා බලනවා. අරමුණෙන් අයින් වෙලා අරමුණ දිහා බලන නැත්නම් වේදනාවෙන් අයින් වෙලා අඩියක් පස්සට අරගෙන අරමුණ දිහා බලනවා. දැන් එතකොට මේ වේදනාව මගේ වේදනාවක් නෙමෙයි. මේකයිලා හුදු වේදනාවක්. හුදෙක්ම දුක් වේදනාවක් කියලා අන්න අපිට පුළුවන්කමක් තියෙනවා අරමුණෙන් බැහැර වෙලා අරමුණ දිහා බලන්න. අරමුණ තුළ නිමග්න වීමක් නැහැ. අරමුණ ග්‍රහණය කිරීමක් නැහැ. අල්ල බදා ගැනීමක් නැහැ. එහෙමත් නැත්නම් අරමුණත් එක්ක ගැටීමක් නැහැ. ඒ වෙනුවට අරමුණෙන් අයින් වෙලා අරමුණ දිහා බලනවා. එතකොට මේ ක්‍රමවේදය ඇතර මුළු සතිපට්ඨානයේ පුරාම දකින්න ලැබෙනවා. අපි ආනාපාන සතිය ගැන කතා කරද්දිත් ආස්වාසය ප්‍රස්වාසය කියන අරමුණ දිහා අපි පැත්තකින් ඉඳන් බලනවා. ඊළඟට පිම්බීම හැකිලිම කියන අරමුණ දිහා අපි පැත්තකින් ඉඳගෙන බලනවා. ඊට පස්සේ අපි හිතමු විවිධාකාර ධාතු ලක්ෂණ, තද ගති, රළු ගති, උණුසුම් ගති, සිසිල් ගති මේ කොයිවත් අරමුණු වශයෙන් අපි හඳුන ගන්නවා. ඊට පස්සේ අපි මේ අරමුණු දිහා හොඳට දැනුවත් වෙනවා. පැත්තකින් බලාගෙන ඉන්නවා. නාම රූප පරිච්ඡේදයක් වශයෙන් ඉතින් මේක කියලා දෙනවා. ඒ වගේම වේදනා කොටසට ආවහම විවිධ වේදනා තියෙනවා. සැප වේදනා තියෙනවා, දුක් වේදනා තියෙනවා, නොදුක් නොසුව වේදනා තියෙනවා. ඉතින් මේ කොයි වේදනාව දිහාත් අන්න අපි සැප වේදනාවක් කියලා ඇලෙන්න යන්නෙත් නැතුව, දුක් වේදනාවක් කියලා ගැටෙන්න යන්නෙත් නැතුව, උපේක්ෂා වේදනාවක් නිසා ඒක මගහරව ගන්නෙත් නැතිව මේ කොයි වේදනාවක් දිහා හොඳට මධ්‍යස්තව බලන්න පුළුවන් හැකියාවක් ඔන්න අපි තුල දියුණු කර ගන්නවා. ඉතින් එතකොට මෙන්න මේ කොටසේදී බුදුරජාණන් වහන්සේ කියනවා ඉද බික්කවේ බික්කු විදිතා වේදනා උපජ්ජಂತಿ විදිතා උපට්ඨහන්ති විදිතා අබ්බත්තං ගච්ඡanti. දැන් ඔන්න මේ බඳු යෝගාවචරයේකට අත්දක ගන්න පුළුවන් දැනමයි වේදනාවක් පහළ වෙන්නේ. දැනමයි වේදනාවක් හටගන්නේ. ඒ වේදනාව යම් කාලයක් පවතිනවා නම් දැනමයි පවතින්නේ. යම් වෙලාවකදී ඒක ෂය වෙලා නොපෙනී බොඳ වෙලා යනවා නම් දැනමයි ඒ ෂය වී බොඳ වී යාමත් සිද්ධ වෙන්නේ. ඒත් අපිට තේරෙන හොඳට දැන් කය තුලට පැමිණි හිතක්. හොඳට තමන් ගැන තේරෙන හිතක්. එහෙ මෙහෙ දුව අතීතයට අනාගතයට යන මට්ටමකදී මේ දේ කරගන්න අමාරුයි. හොඳට එකලස් වෙලා මේ කටයුත්තටම යොමු වෙලා කායිකව යම්කිසි වේදනාවක් දැනෙනකොට කායිකව යම්කිසි සැප වේදනාවක් දැනෙනකොට නැත්නම් කායිකව යම්කිසි උපේක්ෂා වේදනාවක් දැනෙනකොට හොඳට ඒ වේදනාවට හිත නංවන්න පුළුවන් ගතිය ඇති වෙලා. ඒක එයාට දැනෙනවා. තේරෙනවා දැන් ඔන්න වේදනාවක් පහළ වෙනවා කියලා. කලින් නොතිබී වේදනාවක් හටගන්න ආකාරයට දැනෙනවා. කලින් නම් අපි හිතමු කයේ යම්කිසි සංසුම් බවක් තිබුණා, නිස්කලංක ගතියක් තිබුණා, සුවදායී ගතියක් තිබුණා. ඔන්න හැබැයි දැන් දුක් වේදනාවක් පහළ වෙනවා. ඒකනම් එයාට තේරෙනවා. ඊට පස්සේ අන්නේ දුක් වේදනාව දිහාට එයා තව වැඩි අවධානයක් යොමු කරනවා. එතකොට අන්න ඒ වේදනාවේ විවිධ හැඩතල පේන්න ගන්නවා. එතන ඔන්න වේදනා කීපයක් තියෙනවා. ඒ එක සුළු වේදනාවක් නැත්නම් පුංචි කුඩා වේදනාවක බොහොම කෙටි ආයු කාලයක් තියෙනවා. එතන වේදනා පොකුරක් තියෙන්නේ, රසක් තියෙන්නේ. ඒතර ඒවා බොහොම ෂණ භංගුරයි. මොහොතක් පාසා ඇති වෙලා නැති වෙලා යනවා. අපි අද අර දවාලෙත් කතා කළා වගේ බුදුරජාන් වහන්සේ දෙන උපමාව අර ජලාශයකට බොහොම ශීඝ්‍රයෙන් වැහි බින්දු පතිත වෙනකොට එතන ජල බින්දු හට අරගෙන පුපුරලා යනවා, බින්දලා යනවා. අන්න ඒ වගේ අපේ මේ වේදනාවක තියෙන යථා ස්වභාවය ඇතම් විට හොඳට යෝගාවචරයකට වැටහෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට යාට තේරෙනවා
මෙතන පුදුමාකාර ෂණ භංගුර බවක් තියෙනවා. මොහොතක් පාසා ඇතිලා නැතිලා යනවා. අතෝරක් නැතුව මේ ඇතිවීම නැතිවීම ප්‍රවාහයෙන් පෙළෙනවා. එතකොට මේ ක්‍රියාවලිය තුල කොහෙද ආත්මීය ස්වභාවයක් තියෙන්නේ? බෙබඳු ක්‍රියාවලියක් තුල කොහෙද පුජ්‍යලයක් ඉන්නේ? මමෙක් ඉන්නේ කොහෙද? කියලා අන්න තමන්ගෙම හිත ප්‍රශ්න කරනවා. මොකද ඒ තරම් ශීඝ්‍රගාමීව මේ වැඩේ සිද්ධ වෙනවා. සැප වේදනාවත් ඒ වගේ, දුක් වේදනාත් ඒ වගේ, උපේක්ෂා වේදනාත් ඒ වගේ. කොයි වේදනාවෙත් තියෙන්නේ මේ වගේ අති ශීඝ්‍ර ඇතිවීම නැතිවීම ප්‍රවාහයක්. ඉතින් මේ බඳු ස්වභාවයක ඇතුලේ හරයක්, අරටුවක්, ආත්මයක් දිගට පවතින කුමක් හෝ දෙයක් පවතින හැකියාවක් නැහැ කියලා අන්න තමන්ට තේරෙන්න ගන්නවා. එතකොට මෙතන තියෙන මේ ෂණ භංගුර භාවය, අනිත්‍ය ස්වභාවය එයාට වැටහෙන අතරෙම ඒ නිරන්තර අනිත්‍යතාවයෙන් පෙළීම, පීඩාවට ලක්වීම එයාට හොඳට තේරෙන්න ගන්නවා. අන්නේ දුක්ඛ ලක්ෂණ එයාට තේරෙන්න ගන්නවා. ඒ බඳු ස්වභාවයක කිසිසේත්ම තමන්ට වශයෙහි පවත්වන්න බැරි ගතිය. ඒක තමන්ට පාලනය කරගන්න බැරි ගතිය එයාට තේරෙන්න ගන්නවා. ඒ අපි කියන එතකොට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඒ ලක්ෂණ එයාට හොඳට ප්‍රකට වෙන්න ගන්නවා. දැන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේක තව එහාට අරගෙන යනවා සංඥා සම්බන්ධයෙන් උත්. දැන් ඔන්න යෝගාවචරයේ තමන්ගේ හිත දිහත් බලනවා. හිතේ කොහොමද දැන් මේ කටයුතු සිද්ධ වෙන්නේ? ඒක ඇත්තටම සතිපට්ඨානයේ වඩන යෝගාවචරයේගේ ක්‍රමානුකූලව බොහොම ස්වාභාවිකව සිද්ධ වෙන දෙයක්. ඒක ආයිත් අමුතුවෙන් මං හිත දිහා බැලිය යුතුයි. දැන් ඔන්න මම මේ ඒ කැලල තමයි වඩන්නේ කියලා එහෙම අවශ්‍ය නැහැ. ක්‍රමානුකූලව කායानुපසනාවක් වඩමින් කාලය ගත කරනකොට තමන්ගේ හැකියාවන් දියුණු වෙලා එනකොට ඉබේටම යාව තල්ලු වෙලා යනවා වේදනානුපසනාවකට. ඒකත් කාලයක් දියුණු කරගෙන යනකොට ඔන්න චිත්තානුපසනාවට ඉබේටම පෙළ ගැහෙනවා. ඒ යොමනා කරන හැකියාවන් ඒ යෝගාවචරය තුළ මතුවලා එනවා. එතකොට යා ඉබේම නිකන් බලලා හිත දිහා. පස්සේ නිකන් වාර්තා කරනවා මෙන්න මෙහෙම දෙයක් වුණා කමක් නැද්ද බැලුවට. ඒ කියන්නේ හරි ලස්සනට මේක හේතුඵල දහමක් වශයෙන් මේ හිතේ ප්‍රගුණ වෙලා. අන්න ඒ බඳු ගමනක් හරිම සාර්ථකයි කියන්න පුළුවන්. ඒ බඳු ගමනක් හරිම මේ සුවදායි ගමනක් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් එතකොට ඉතින් උපදෙස් දෙන්න පුළුවන් දැන් කමක් නැහැ. හිතේ ඒකාග්‍රතාවයක් තියෙනවා. පිහිටි සතියක් තියෙනවා. එහෙමනම් දැන් හිත දිහා බැලුවට වරදක් නැහැ. හැබැයි අපි කලබල වෙලා හිත දිහා ඉක්මනටම බලන්න ගියොත් පැටලෙන්නත් පුළුවන්. ඒ නිසා බුදුරජාන් වහන්සේ මතක් කරනවා නාහම් භික්ඛවේ මුට්ටස් සතිස්ස අසම්පජානස්ස ආනාපාන සති භාවනං වදාමි කියලා. ඒ කියන්නේ චිත්තානුපසනා කොටසට එනවා නම් අනිවාර්යයෙන්ම හොඳට දියුණු වෙච්ච සතියක් සහිත වෙන්න කියලා පොඩි අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා. මොකද හිත අර කායිකව දැනෙන ධාතු ලක්ෂණ වේදනා වලට වඩා හරි වංචනික ගතියක් තියෙනවා. අපි වේදනාවක් බලන්න ගියාට වේදනාවේ ඒ තරම් වංචනික ගතියක් නැහැ. නමුත් හිතේ මතුවෙන විතර්ක, හිතේ මතුවෙන විවිධාකාර සංඥාවන්, චිත්ත ස්වභාවයන් හරිම වංචනිකයි. අපි බලන්න ගියාට මොකද දන්නේම නැතුව අපි ඒකේ ගොදුරක් බවට පත් වෙන්න පුළුවන්. අපි බලන්න ගියාට මොකද අපි දන්නේම නැතුව ඒකේ අහුවෙලා සෑහෙන වෙලාවක් ඒ කතන්දරයක පැටලෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ කියනවා හොඳට කලින් සිහිය දියුණු කරගන්න, සතිය දියුණු කරගන්න, සම්පජඤ්ඤේ වඩා ගන්න. ඒ බඳු දියුණු වෙච්ච සතියකින් සම්පජඤ්ඤයකින් යුක්තව ඊට පස්සේ මේ බඳු චිත්තානුපසනාවකට පිවිසෙන්න. ඉතින් එතෙන්දී අන්න යෝගාවචරයේ තමන්ගේ හිත දිහා බලනවා. දැන් අපි කලින් අවස්ථාවේදී නම් කය දිහා හිතින් බලන්නේ. කායික වේදනා දිහාත් හිතින් බලන්නේ. හැබැයි මෙතෙන්දී හිත දිහා හිතින් බලන්නේ. ඉතින් එතකොට පොඩි අමාරු ගතියක් තියෙනවා. මොකද හිත දිහාත් හිතින් බලන්නයි තියෙන්නේ. ඉතින් ඒක පොඩ අර සතිය දියුණු කරගෙන සම්පජඤ්ඤය දියුණු කරගෙන ආපු යෝගාවචරයට අමාරු නෑ. එයාට තේරෙනවා මේ මොකද්ද මේ කියන කතාව කියලා. හිතේ ඔන්න රාගසිතක් පහළ වෙනවා. රාගසිතක් වශයෙන් දැනගන්නවා. හිතේ රාගයෙන් තොර බවක් දැන් ඔන්න මතුවෙනවා. ඒ රාගයෙන් තොර ස්වභාවයක් වශයෙන් ඔන්න හඳුනා ගන්නවා. නැත්තම් නෙක්ඛම්මසිතක් හිතේ පහළ වෙනවා. දේවල් අතහරින සුළු හිතක් හිතේ පහළ වෙනවා. ඒකත් ඒ බඳු සිතක් වශයෙන් දැනගන්නවා. ඊළඟට ඔන්න හිතේ ද්වේෂසිතක් පහළ වෙනවා. හිතේ කේන්ති ගිහිල්ලා. කේන්ති ගතියක් තියෙනවා. ඒකත් ඒ ආකාරයෙන් දැනගන්නවා. ඊළඟට කේන්තිය සංසිඳිලා ඔන්න මෛත්‍රී සහගත සිතක් පහළ වෙලා. ඒකත් මෛත්‍රී සහගත සිතක් වශයෙන් දැනගන්නවා.
ඔන්න හිත මොහොක හරි පැටලිලා. හිත පොඩ්ඩක් විසිරිලා, පැටලිලා. ඔන්න ඒකත් ඒ ආකාරයෙන් දැනගන්නවා. එහෙම නැතුව හොඳට සිහිය පිහිටලා තිනවා. ඒකත් ඒ ආකාරයෙන් දැනගන්නවා. ඒතර අපිට තේරෙනවා මේ කතා කරන ස්වභාවයන් හඳුනා ගන්න නම් අර සතිමත් බව කියන එක තුල ඒ යෝගාවචරය හොඳට පිහිටලා සිටිය යුතුයි. ඒක තමයි අපි කායानुපස්සනාවකින් වේදනානුපස්සනාවකින් ඉගෙන ගන්නේ. ඒ අරමුණෙන් බැහැර වෙලා අරමුණ දිහා නිරීක්ෂණය කිරීමේ හැකියාවක්. වේදනාවෙන් බැහැර වෙලා වේදනාව දිහා බලන්න පුළුවන් ගතියක්. විවිධාකාර ධාතු ලක්ෂණ තියෙනවා. ධාතු ලක්ෂණ නිරන්තරයෙන් ඇති වෙලා නැති වෙලා යද්දී පැත්තකින් ඉඳන් බලන්න පුළුවන් හැකියාවක් තමයි අපි දිනු කරලා ගත්තේ. ඒකම තමයි දැන් මෙතෙන්දිත් භාවිතා කරන්නේ. අපි ඉන්නවා මේ සතිමත් බවක පිහිටගෙන ඒ සතිමත් බව තුල පිහිටාගෙන ඔන්න හිතේ පහළ වෙන යම් රාගසිතක් වශයෙන් හඳුන ගන්නවා. ද්වේෂසිතක් වශයෙන් හඳුන ගන්නවා. හිතේ තියෙන යම්කිසි මෝහ ස්වභාවයක්, පැටලිච්ච ස්වභාවයක්, අඳුරු වෙච්ච ස්වභාවයක් ඒ ආකාරයෙන්ම හඳුන ගන්නවා. දැන් අපි ඒක තවදුරටත් මගේ කරගෙන නැහැ. දැන් අපි ආස්වාසේ ප්‍රස්වාසයේ දිහා බලලාගෙන යනකොට මේක මේ මගේ ආස්වාසේ මගේ ප්‍රස්වාසයේ කියලා හැඟීමක් අපිට එන්නේ නැහැ. හැබැයි වේදනානුපස්සනාව යනකොටත් ඒකෙත් මේක මේ මගේ දුක් වේදනාව මගේ සැප වේදනාව කියලා එහෙම යන්න අවශ්‍ය නැහැ. ක්‍රමානුකූලව ඒකේ දියුණු වේගන යනකොට මේක හුදෙක් වේදනාවක් කියන මට්ටමට යෝගාවචරය එනවා. ඒ වගේමයි චිත්තානුපස්සනාවේදීත් දැන් ඔන්න රාගසිතක් මේකයි හුදෙක් රාගසිතක්. ඒකයි මේ මගේ රාගසිත නෙමෙයි. ඒකයි රාගසිත. ඊළඟට ද්වේෂසිතක්. ඒකයි මේ මගේ ද්වේෂසිත නෙමෙයි. ඒකයි ද්වේෂසිත. කියලා අන්න ඒ රාග, ද්වේෂ, මෝහ විවිධ කෙලෙස් දිහා අපිට ඒ ආකාරයෙන් දකින්න පුළුවන් ගතිය ඔන්න හිතේ හැදෙනවා. දැන් එතකොට මමෙක් පුජ්‍යල භාවයක් මෙතන නැහැ. යම් හේතුන් නිසා මෙන්න මේ බඳු සිත් පහළ වෙලා. අපි තුමු ඇහෙන් රූපයක් දැක්කා. ඒක බොහොම රමණීයයි, බොහොම සතුටු එළවන සුළුයි. ඔන්න හිතේ රාගයක් පහළ වෙලා, හිතේ කැමැත්තක් ඇති වෙලා, ලෝභයක් පහළ වෙලා, ආසාවක් පහළ වෙලා. අන්න එතනම දැක්කා ඒක. ආසාවක් දැන් ඔන්න නැති වුණා. ඊළඟට අපි අකමැති කෙනෙක් දැర్శණය වුණා. ඉතින් ඒක අර කලින් තිබුණා හිතේ යම් සාමකාමී ගතියක්. හැබැයි ඒක දැන් අහිමි වුණා. ඔන්න එක පාටම ද්වේෂසිතක්, ගැටෙන සිතක්. ඔන්න හිතේ පහළ වුණා. අන්න Tamanට පුළුවන්කම ලැබෙනවා ඒකෙන් අඩියක් පස්සට අරගෙන ඒක දිහා බලන්න. ඉතින් ඔන්න ඔය හැකියාව තමයි අපි පොඩ දියුණු කරලා ගන්න තියෙන්නේ. ඉතින් දැන් මේක තව දුරට බුදුරජාන් වහන්සේ විස්තර කරනවා චිත්තානුපස්සනා කොටසදී. ඒ කියන්නේ හිත ඔන්න විසිරීලා තියෙනවා. විසිරීලා තියෙන අවස්ථාවේදීත් හිත විසිරීලයි කියලා තේරුම් ගන්න. හිත එක තැනකට නිකන් පටු වෙලා තියෙනවා. එතකොටත් හිත මේ පටු වෙලා එක තැනකට නිකන් යොමු වෙලා තියෙන බව තේරුම් ගන්නවා. එහෙමත් නැත්නම් හිත හොඳට සමාධිමත් වෙලා. අපි හිතමු දැන් අර මුල්ම කොටසේදී කතා කළා සමත සමාධි ගැන. හොඳට හිත සමාධිමත් වෙලා. ඉතින් ඒ බඳු ඒ මහග්ගත වූ සිතක්, සමාධිමත් සිතක්, ධාන මට්ටමක තියෙන සිතක්. ඒ ආකාරයෙන් තේරුම් ගන්නවා. දැන් ඒ කියන්නේ සමාධිය අස්සේ හිර වෙලා ඉන්න එකක් නෙමෙයි මේ කතා කරන්නේ. ඒකෙන් එළියට ඇවිල්ලා දැන් ඒ බඳු සිතක් තිබුණා. මොන මේ බඳු ලක්ෂණ දැන් මේ හිතේ තියෙනවා. කියලා යෝගාවචරයේ තේරුම් ගන්නවා. දැන් බුදුරජාන් වහන්සේ කොයිතරම් ගැඹුරකට මේක එකගෙන ගිහිල්ලා තියෙනවද කියනවා නම් හිතන්න යම්ස කෙනෙක් ප්‍රථම ධානයේ ඉඳගෙන ဒုတိ ය ධානයට යෑම ගැන පොඩි අදහසක් ඇති කර ගන්නවා. මොකද ප්‍රථම ධානයේ තියෙන යම් දුර්වලතා තේරුම් ගත්තාම නීවරණ වලට ආසන්න බව තේරුම් ගත්තාම එයාට ඒකෙන් යන්න පුළුවන් දෙවන එකට. මොකද මේක එච්චර වැඩක් නෑ දැන්. මේකේ තියෙන දුර්වලතා වැටහුණා. අන්න විතක්ක ਵਿਚාර අතහැරලා දාලා අන්න ဒုတိ ය ධානයට යනවා. අන්න ඒ සංසන්දනය කිරීම. මේක දැන් ඒ තරම්ම උතුම් නැහැ. ඊට වඩා උතුම් තත්වයක්, ඊට වඩා ප්‍රබල තත්වයක්, ශ්‍රේෂ්ඨ මට්ටමක් ඔන්න ඊළඟ මට්ටමේ තියෙනවා. අර ඒ සිත, ඒ සංසන්දනාත්මක සිත පවා දකින්න. සෞත්තරං චිත්තං, අනුත්තරං චිත්තං කියලා ඔන්න ඔය සංසන්දනයේ පවා පෙන්눔 කරලා තියෙනවා. ඊට පස්සේ හොඳට හිත සමාධිමත් වෙච්ච අවස්ථාව, වික්ෂිප්ත වෙච්ච අවස්ථාව. ඒතර මේ මට්ටම් ඇවිල්ලා අතිශය සූක්ෂමයි කියන්න පුළුවන්. හුඟක් වෙලාවට වෙන්නේ අපි ඒ සමාධියක් ඇතුලේ ඉන්නකොට, සමාධියක් භුක්ති විඳිනකොට අපි ඒ තුල නිකන් හිර වෙලා වගේ ගතියක් තියෙනවා. මට වෙන දෙයක් මොකක්වත් නැහැ, ලෝකේ කිසි දෙයක් තේරෙන්නේ නැහැ. සතිය නෙමෙයි ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ සමාධිය. ඒ සමාධිය තුල මං හිටියා.
කොහේ හිටියද මන් දන්නේ නැහැ. මොකද අර සමාධිය ඉස්සරහට ඇවිල්ලා. නමුත් බුදුරජාණන් වහන්සේ මෙතෙන්දිත් අපිව ගන්නවා ඊට වඩා වෙනස් තලයකට. සමාධියක් තියෙනවා. සමාධියෙන් බැහැර වෙලා සමාධිය දිහා බලනවා. සමාහිත භාවය වශයෙන් තේරුම් ගන්නවා. හිත විසිරීලා නම් ඒක අසමාහිත බවක් වශයෙන් තේරුම් ගන්නවා. ඉතින් මෙන්න මේ හැකියාව ඇත්තටම බුදුරජාන් වහන්සේට සුවිශේෂයි. කියන්නේ බුදුරජාන් වහන්සේගේ ඉගැන්වීමට සුවිශේෂයි කියන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් බෝසතාණන් වහන්සේ ඒ කිං සත්‍ය ගවේෂීව හැසිරෙනකොට උන්වහන්සේට හම්බ වෙනවා ආලාර කාලා. ඉතින් එතුමාට පුළුවන්කම ලැබිලා තියෙනවා මේ රූපාවචර ධ්‍යාන නෙමෙයි අරූපාවචර ධ්‍යානවලත් ආකින්චඤ්ඤායතනෙ දක්වා යන්න. හැබැයි එතන හිර වෙලා. එතුමා මිය ගිහිල්ලා එතන තමයි උපදින්නේ. එතනින් ගැලවීමක් නැහැ. ඊළඟට ඒක තමයි යා නිවන වශයෙන් නැත්තම් ශ්‍රේෂ්ඨම දේ වශයෙන් දැක්කේ. ඊළඟට උද්දකරාම පුත්ත කියන තැනැත්තා එයා අරිටත් එහා ගිහිල්ලා. නේව සංඥා නාසඤ්ඤායතනයක් කියන්නේ අරූප ධානයේ දක්වා ගිහිල්ලා. හැබැයි ඒකම තමයි ශ්‍රේෂ්ඨ කරගෙන ඒකම හිර වෙලා. නමුත් බෝසතාණන් වහන්සේ දැක්කා මේක නෙමෙයි නිවන, මේක නෙමෙයි පාර. මේකෙන් බැහැර වෙන්න ඕනේ. මේකත් බලනවා එයාගේ තියෙන දුර්වලකම්. ඒ ධාන වට්ටම් වල තියෙන දුර්වලතා. ඉතින් ඒක ටිකක් සුවිශේෂී පැත්තක් මේ බුදුරජාන් වහන්සේ අපිට විවෘත කරලා දෙන්නේ. ඒතර මේ චිත්තානුපස්සනාවක අන්න ඒ වගේ අතිශය සූක්ෂම පැති බුදුරජාන් වහන්සේ ක්‍රමානුකූලව පෙන්눔 කරලා දීලා තියෙනවා. ඒ කියන්නේ අර කලින් සරලව නිකන් රාගසිතක්, දේශසිතක්, පැටලිච්ච සිතක්, විසිරිච්ච සිතක් කියලා මේක පටන් ගත්තට මොකද අර ඊටාම සූක්ෂම ගැඹුරු සමාධි මට්ටම් පවා ඒ වයේවත් හිර වෙන්නේ නැතිව ඒකෙනුත් අයින් වෙලා ඒක දිහා බලන්න පුළුවන් ගතිය එහෙමනම් බුදුරජාන් වහන්සේ මතු කරලා දීලා තියෙනවා. එහෙනම් උන්වහන්සේ සරණ ගිය ශ්‍රාවකයන් වශයෙන් අපිටත් තියෙන ඔන්න ඔය ක්‍රමවේදය තමයි ගමන් කරන්න තියෙන්නේ. සමාධියක් අත්දකින්න පුළුවන්. නමුත් අපි තුල ධ්‍යානවත් දියුණු කරගත යුතුයි. සමාධියෙන් අයින් වෙලා සමාධි ලක්ෂණ නිරීක්ෂණය කරන්න. සමාධියේ තියෙන අංග, සමාධි අංග, ධානාංග දිහා බලන්න පුළුවන් ගතියක් එහෙමනම් යෝගාවචරය තුළ දියුණු කරගත යුතුයි. දැන් මේකේ චිත්තානුපස්සනා කොටසේ බුදුරජාණන් වහන්සේ මතු කරනවා. එතකොට මේ සමුදය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. මේ මතුවෙන මේ විවිධ ස්වභාවයන් දිගට තියෙන දේවල් නෙමෙයි. රාගසිතක් පහළ වුණා. දැන් අපි එකෙන් අයින් වෙලා රාගසිතක් බව දැනගත්තා. ඉතින් එයාට දැන් පෝෂණයක් දෙන්න, උල්පන්දම් දෙන්න, අනුග්‍රහයක් දෙන්න වෙන හැකියාවක් නැහැ. අපිම යාව මෙතෙක් පෝෂණය කළා තියෙන්නේ, අනුග්‍රහ කළා තියෙන්නේ. නමුත් අපි ඒ පෝෂණය නැවැත්තුවා. අපි නිකන් වැටක් බැඳා වගේ, වේලක් බැඳා වගේ. නැත්නම් සතිය පිහිටිවා. දැන් ඉතින් එයාට යන එනමන් නැහැ. එයාට ශක්තියක් නැහැ. ඔන්න යා හිමීට ෂය වෙලා යනවා. ස්වාභාවික මරණයකටපත් වෙනවා. ආයෙත් ඔන්න දේශසිතක්. ඒක දිහත් බැලුවා. තේරුම් ගත්තා. මේ දේශසිතක් කියලා තේරුම් ගත්තා. එතකොටත් අන්න අපි එයාව පෝෂණය කරන එක නැත්නම් එයාගේ වහලෙන් බාටපත් වෙන එක නතර වුණා. ඒ නිසා මෙයා ක්‍රමානුකූලව ෂයලා ගියා. ඉතින් මෙන්න මේ රටාව අපිට පොඩ තේරෙනවා නම් මේ කටයුත්ත පහසු වෙනවා. දැන් මෙතනට හරි ලස්සන උපමාවක් ගන්න පුළුවන්. හුඟක් වෙලාවට අපිට වෙන්නේ අපි මේ හිතේ පහළ වෙන විවිධ විතර්ක ඒ ආකාරයෙන් දකින්න නැතිව අපි ඒවයේ අතකොළුවක් බවට ඒවයේ වහලෙක් බවට පත්වීමයි. අපි ඉතින් ඒවා තව හැඩ ගන්නවලා ඒකට තව ලුණු මිරිස් එකතු කළා. ඉතින් අපි මේක රසවත් කරලා ගන්නවා. අන්තිමට චිත්‍රපටියක් හදා ගන්නවා. අන්තිමට චිත්‍රපටියේ නළුවෙක් වෙනවා. ඒ චිත්‍රපටියේ නිලියෙක් වෙනවා. නැත්නම් ඒ නාට්‍යයේ නළුවෙක් වෙනවා. ඒ නාට්‍යයේ නිලියෙක් වෙනවා. මේ හිතේම ගිය නාට්‍ය. දන්නේම නැහැ හිතේම ගිය නාට්‍යයක නළුවෙක් වෙලා නිලියෙක් වෙලා. ඉතින් සමාලාවට ඉතින් ඇඬෙනවා, සමාලාවට hina යනවා, කඳුළු වෙනවා. විවිධාකාර දේවල් වෙනවා ඉතින්. හැබැයි ඉතින් බුදුහාමුදුරුවෝ ගන්නනවා බැරිද ඔය වේදිකාවෙන් බහින්න? නාට්‍යයේ නළුවෙක් නිලියෙක් වෙනවා වෙනුවට බැරිද අඩුතරමින් වේදිකාවට එන්න? ඔන්න ඔතන තමයි අපි තේරුම් ගන්න තියෙන්නේ. හිතේ කතන්දරයක් ගෙතෙනකොට මේ කතන්දරේ අස්සේ හිර වෙලා ඒක ඇතුලේ චරිතයක් රඟපානවා වෙනුවට මට පුළුවන් මේ නාට්‍යයෙන් එළියට එන්න. මේ චිත්‍රපටියෙන් එළියට එන්න.
අඩුතරමින් ප්‍රේක්ෂකාගාරයට එන්න පුළුවන් නම් අන්න ලොකු පිම්මක් තමයි අපි පයින්නේ. ඔන්න සතිය පිහිටියා කියන්නේ ඔන්න ඔතෙන්ට තමයි. මෙතෙක් හිටිය අපි කතාවක, මෙතෙක් හිටිය ප්‍රපංචයක, මෙතෙක් හිටිය චරිතයක් රඟපාමින්. තවත් වචනයක් කියනවා නම් ඇඳගෙන තමයි මෙතෙක් හිටියේ. පුළුවන් ද දැන් ඒ චරිතයෙන් අයින් වෙන්න. ඒ වෙනුවට පොඩ්ඩක් ප්‍රේක්ෂකාගාරයට ඇවිල්ලා මේ චිත්‍රපටියක්, මේ නාට්‍යයක්, මේක හුදෙක් ප්‍රපංචයක් කියලා දකින්න පුළුවන් නම් අන්න ලොකු පිම්මක් අපි පයින්නේ. ඉතින් ඒක වැදගත් වෙනවා ඇත්තටම චිත්තානුපස්සනාවට. අපිට ඒ හිතේ දුවන කතාවෙන් අයින් වෙලා, හිතේ දුවන ප්‍රපංචයෙන් අයින් වෙලා, නාට්‍යයෙන් අයින් වෙලා, ඒක හුදෙක් ප්‍රපංචයක්, මේක හුදෙක් කතන්දරයක්, හිතලුවක් කියලා දැනගන්න පුළුවන් නම් අන්න ලොකු පිම්මක් අපි පයින්නේ. ඊට පස්සේ දැන් මේක දිහා ප්‍රේක්ෂකාගාරයේ ඉඳගෙනත් බලන්න පුළුවන්. එතෙන්දිත් අපි නොදැනුවත්වම සමහරට අහු වෙනවා ආයිත්. එතෙන්දිත් හැබැයි අපි නැවත නැවත මතක් කරලා දෙනවා නම් අපිට මේක නාට්‍යයක්, මේක නාට්‍යයක්. මේක මේ ඇත්තක් නෙවෙයි, මේක මේ බොරුවක්. කවුරු හරි ගොතපු කතාවක්. මේක වෘතාන්තයක් කියලා මතක් කරලා දෙනවා නම් ඔන්න අපිට ඒක රස විඳින්න අමාරුයි. මොකද මේක රස විඳින්න නම් මුලා වෙන්න ඕනේ. හැබැයි රස විඳින්න බෑ. අපි නිතරම මේක මේ නාට්‍යයක් බව දන්නවා නම්, මේක හුදු ප්‍රපංචයක් බව දන්නවා නම්, මේක හුදෙක් වෘතාන්තයක් බව දන්නවා නම් අපිට මේක රස විඳින්න බෑ. ඒ වෙනුවට අපේ හිතේ ඇති වෙන නිකන් එපා වීමක්. ඉතින් ඔන්න ඔය එපා වීම ප්‍රඥාව මත ඇති වෙච්ච මේ අවබෝධය ඊළඟ කොටසට යන්න මේ උපයෝගී වෙනවා. එතන තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ විමුත්තං චිත්තං විමුත්තං චිත්තන්ති පජානාති. අන්න හිත අතහැරලා දැම්මා. කායානුපස්සනා කොටසිනුත් හිත නිදහස්, වේදනාවනුත් හිත නිදහස්. මෙතෙක් වෙලා හිතේ පහළ වෙච්ච විවිධාකාර සිතුවිලි වලිනුත් ඔන්න දැන් හිත නිදහස්. නිදහස් බවත් දැනගත්තා. නිදහස් බවත් සිහියෙන් දැනගත්තා. බලන්න ඉතින් ඒකාතකින් කොයිතරම් සුවිශේෂ මාර්ගයක් බුදුරජාණන් වහන්සේ අපිට විවෘත කළ දෙනවද? අර හිතේ දුවන විතර්ක දැනගන්න පුළුවන්. හිතේ දුවන කතන්දර ප්‍රපංච වටවලල්ලේම් ඒවත් දැනගන්න පුළුවන්. ඊට පස්සේ ඒවා නිකන් බොඳ වෙලා යනවා, දිය වෙලා යනවා. ඒකත් තේරෙනවා. සියල්ල අයින් වුණාට පස්සේ ඔන්න දැන් පැහැදිලි සිතක්. නිදහස් වෙච්ච සිතක්. කොහෙවත් ඇලිච්ච, බැඳිච්ච නැති සිතක්. ඒකත් දැනගන්නවා. ඉතින් මෙන්න මේ විදිහේ හරිම ක්‍රමානුකූල ප්‍රතිපදාවක් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා. ඉතින් පින්වත්නි මේ කොටස්වලදී විශේෂයෙන්ම මතු කරලා පෙන්නනවා දැන් මේ සති සම්පජඤ්ඤයේ කොටසේදී මේ සියල්ල කරන්න නම් හොඳට සිහිය කියන එක අත්‍යවශ්‍යයි. ඒ වගේමයි මේ තියෙන සන්දර්භය දිහා නැත්නම් මේ සිද්ධ වෙන කටයුත්ත දිහා බොහොම සූක්ෂමව දැක ගන්න. මෙන්න මෙතෙන්දි මේකයි උනේ, මෙන්න මෙතෙන්දි මෙහෙමයි උනේ, මෙන්න මෙහෙම සංස්කරණයක් මගේ පැත්තෙන් සිද්ධ වෙලා තියෙනවා කියලා අපි ඒ කරපු සංස්කරණ රාශිය, අපි අතින් දාපු කොටස් ටික මෙන්න මේ වගේ පැති ටිකක් හොඳට තේරුම් ගන්න නම් අපේ හිතේ අර සියුම් සතියක්, දෙයක් දිහා විවිධ පැති වලින් බලන්න පුළුවන් ගතියක් එහෙමනම් දියුණු වෙලා එන්න ඕනේ. සම්පජඤ්ඤයක් දියුණුලා එන්න ඕනේ. ඉතින් මේකෙදි ඇත්තටම මේ සමාධි භාවනා සූත්‍රයේදී ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ විදිතා සංඥා uppajjanti, විදිතා උපට්ඨහන්ති, විදිතා අබ්බත්තං ගච්ඡanti. විදිතා විතක්කා uppajjanti, විදිතා උපට්ඨහන්ති, විදිතා අබ්බත්තං ගච්ඡanti. ඒ කියන්නේ දැන් එයා හිත දිහා බලනවා. එයාට හිත දැන් පේනවා. හිතේ කුඩා හෝ සංඥාවක් පහළ වෙනකොට එයාට තේරෙනවා ඔන්න දැන් හිත ආයිත් මොකද්දෝ සංඥාවක් හිතට ආවා. ඉස්සෙල්ලා නම් හිතේ නිකන් පැහැදිලි ගතියක් තිබුණා. හැබැයි ඒ පැහැදිලි ගතිය තුල ඔන්න දැන් සංඥාවක් මතුවුණා. හිතන්න අපි වැඩි දෙයක් ගැන හිතන්නේ නැතුව බොහොම සාවධානව ආස්වාස ප්‍රසවාස දිහා බලාගෙන හිටියා. ඒකත් සෑහෙන සමනයටපත් වෙලා තිබුණා. නිකන් සුවදායි ගතියක්, හිතේ යම්කිසි ආලෝකවත් ගතියක්, නිවරණ අයින් වෙච්ච ගතියක්, සැහැල්ලු ගතියක් තිබුණා. හැබැයි ඔන්න එක පාටම ඔන්න අපේ ගෙදර ඉන්න කවුරු හරි මතක් වුණා. අපි කැමති කෙනෙක් කියලා කියමුකෝ ඉතින්. අපි ඔන්න කැමති කෙනෙක් මතක් වුණා. ඉතින් මතක් වෙනවා කියන්නෙම අපේ හිතේ අර ඒ කෙනා ගැන සංඥාවක් පහළ වීම. ඉතින් අපි පස්සේ තමයි මේ සංඥාවට අර්ථකථන දෙන්නේ. මෙන්න මේ අහවලයි මතක් වුණේ. ඊට පස්සේ ඕකට තව එකතු කරනවා. එයානම් හරි හොඳයි. එයානම් හරි හැඩයි. එයානම් හරි ලස්සනයි.
ඔන්න අපි මේ කැලි ටික දැන් තව එකතු කරනවා. අපි වර්ණ ගන්වනවා. හැඩ ගන්වනවා. සංස්කරණ කරනවා. ඒ ටික පස්සේ තමයි එකතු කරන්නේ. හැබැයි මුලින්ම පහළ වුණේ අන්නර සංඥාව. හිතට යම් හේතු කාරණා නිසා මේ සංඥාවක් පහළ වුණා. ඉතින් අපිට පුළුවන් නම් මෙන්න මේ සංඥාව වශයෙන් දැක ගන්න. ඒකත් අපේ භාවනා ජීවිතේ ලොකු පිම්මක් කියන්න පුළුවන්. ඉතින් හුඟක් වෙලාවට වෙන්නේ අපි අර වගේ බොහොම තැම්පත් වෙච්ච මනසකින් වාසය කරනකොට හිතන්න ආනාපාන සතිය වඩනවා. ඒක හොඳට තැම්පත් වුණා, සූක්ෂම වුණා. හිත තියෙනවා බොහොම නිකන් නිස්කලංක ගතියක. දැන් ටිකක් තින් උදාසීන ගතියක් දැනෙනවා. අපි කීප දෙනෙක් ලේලත් වෙනවානේ හරි උදාසීනයි. නැහැ කිසි ගතියක්. ඉතින් එහෙම ඉන්නකොට ඔන්න අර සංඥාවක් පහළ වුණා. දැන් ඔන්න ආයෙත් හිත ඇවදිලා ආවා. මේ අරයනේ මතක් වුනේ. දැන් මොනා කරනවද දන්නේ නැහැ. පුතා ඉස්කෝලේ ගියාද දන්නෙත් නැහැ. අක්කත් එක්ක රණ්ඩු කරගෙනත් දන්නෙත් නැහැ. කියලා ඉතින් ඔන්න මොනවා හරි දැන් මේකට එකතු කරගත්තා. ඒක හරිම රසවත්. අර බලබලා හිටිය හුලං රැල්ලට වඩා මේක කොච්චර වටිනවද? ඔන්න ඉතින් ඒකත් ඔස්සේ යනවා. ඉතින් ඔන්න ඔක තමයි අපිට වෙන්නේ. ඉතින් අපිට මෙන්න මේ පහළ වෙච්ච මුල් මට්ටමේ සංඥාවක් වශයෙන් දැනගන්න පුළුවන් නම් ඔන්න ඔය වෙන ඇබැද්දියෙන් අපේ හිත මුදව ගන්න පුළුවන්. අපිට ඒ කෙනෙක් කියලා අපි ඒකට නමක් දෙන්නත් කලින් හිතේ පහළනේ නිකන් ඡායාවක් වගේ ස්වභාවය. මෙතෙක් වෙලා හිත හරි පිරිසුදුව තිබුණා, නිස්කලංකව තිබුණා, සාමකාමීව තිබුණා. ඒ නිස්කලංක භාවයේ තුල, ඒ නිදහස් භාවයේ තුල ඔන්න නිකන් ඡායාවක් ඉස්මතු වෙලා ආවා. එන්න ඒ ඡායාව මේක මේ රූප ඡායාවක්. නැත්නම් සද්දයක් වුණත් වෙන්න පුළුවන් සද්ද ඡායාවක්. මේ ඇහිච්ච සද්දයක් නෙමෙයි හිතින් හදපු සද්දයක්. නැත්නම් ගඳක් සුවඳක් රසක් ස්පර්ශයක්. නැත්නම් මනසෙන්ම දීපු අරමුණක්. ඉතින් මේ කොයි දේ වෙන්නත් පුළුවන්. මේ පහළ වෙන සංඥාව අපිට සංඥාවක් වශයෙන් හඳුනා ගන්න පුළුවන් නම් ලොකු ජයග්‍රහණයක්. ඉතින් හුඟක් වෙලාවට අපි හිතමු අපි හරිම ශ්‍රද්ධාවන්ත කෙනෙක්. ඉතින් ඒ නිසා ඒ අර හිත තැම්පත් වෙලා තියෙනකොට ඔන්න සමහරවිට ඔන්න දන්නේම නැහැ මේ බුදු පිළිමයක් පේනවා. හරිම ලස්සනයි. රැස් විහිදෙනවා. ඉතින් අර හුලං අමතක වෙනවා. දැන් ඔන්න බුදුන් වඳින්න හිතෙනවා අත් දෙක එස වෙනවා. ඒක වෙන්න පුළුවන්. ඉතින් හැබැයි මේ සංඥාවක් ඇස් දෙක පියාගෙන ඉන්නේ. මේක හුදෙක් සංඥාවක්. ඉතින් අපි මේක ඔස්සේ යනවනේ. එහෙම නැත්නම් ඔන්න හොඳට සමන වෙලා හිටියා ඔන්න මොකද්දෝ එකක් පේනවා ඇට සැකිල්ලක් වගේ. දැන් ඔන්න බය වෙනවා. හැබැයි ඇස් දෙක පියාගෙන ඉන්නේ. ඉතින් හැමතිස්සෙම අපිට පොඩ්ඩක් මතක් කරගන්න පුළුවන් නම් මම මේ ඇස් දෙක පියාගෙන ඉඳද්දි කොහොමද ඇට සැකිල්ලක් පේන්නේ? ඇස් දෙක පියාගෙන ඉඳද්දි කොහොමද බුදු පිළිමයක් පේන්නේ? බුද්ධ රූපයක් පේන්නේ? එහෙනම් මේ හිතින් දාපු එකක් මේක. මේ හිතෙන් හදාගත්ත එකක්. හිතලුවක් මේක. කියලා අන්න අපිට නුවණ පිහිටවා ගන්න පුළුවන් නම් මේ සංඥා මට්ටමින් මේක හඳුනා ගන්න පුළුවන්. අපි මේ සංඥා වලට වැදගත්කමක් දෙන්නේ නැහැ එතකොට. වටිනකමක් දෙන්නේ නැහැ එතකොට. මේවා හුදෙක් සංඥා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මරීචික උපමා සංඥා. මහන්නේ මේ සංඥා කියන එක හුදෙක් මිරිඟුවක්. ඔතන වතුර නැහැ. කොච්චර අපි එලවගෙන ගියත්, ලූ බැඳගෙන ගියත් ඔතන බුදු කෙනෙක් නැහැ. ඔතන ඇටසැකිල්ලක් නැහැ. ඕක ඇවිල්ලා හුදෙක් සංඥාවක්. අන්න ඒ නුවණ අපිට ගන්න පුළුවන් නම් අන්න අපිට පුළුවන් මෙතන මේ සංඥා මට්ටමින් තේරුම් ගන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා මේ ඒ සංඥා මට්ටමින් එයා යම්සි කෙනෙක් දැනගන්නවා නම් ප්‍රඥාවෙන් දැනගන්නවා නම් එයාගේ හිතේ කෙලෙස් ගැට ගැහෙන්නේ නැහැ කියලා. කියන්නේ අපේ මේ කෙලෙස් ගැට ගැහි පැටලි කතන්දර ගෙති එන්නේ මෙන්න මේ සංඥා නිසා. අපි ඒවට වටනකම් දෙන්න නිසා. අපි ඒවට නම් ගම් දෙන්න නිසා. ඒ හරහා තමයි මේ වටවලල්ලෑම් සිද්ධ වෙන්නේ. ප්‍රපංචකරණයක් සිද්ධ වෙන්නේ. සංඥා නිදානාහි පపంచ සංඛා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මේ සංඥාව තමයි මේ විවිධාකාර හිතේ ගොඩනැගෙන කතන්දර වලට මූලික ප්‍රභවය සපයන්නේ. ඉතින් අපිට පුළුවන් නම් මෙන්න මේ සංඥා වශයෙන් තේරුම් ගන්න. එතකොට අපේ හිතේ පැටලැවිලි අඩුයි. හිතේ කතන්දර අඩුයි. විතර්ක අඩුයි. එහෙමනම් අන්න යෝගාවචර සෑහෙන්න දැන් අවදි මනසක්, පිරිසුදු මනසක් පවත්වමින් හොඳ සිහියෙන් ඉන්නවා. හොඳ තියුණු බවක් හිතේ තියෙනවා. ඔන්න එතකොට හිතේ ඡායාවක් පහළ වෙනවා. එයා හඳුන ගන්නවා මේ සංඥාවක්. ඉතින් ඒ බඳු හඳුනා ගැනීමක් සිද්ධ වුණොත් අන්න අපි ඒකට අහු වෙන්නේ නැහැ.
ඒක හුදෙක් මිරිඟුවක් බව අපි දන්නවා. S2 පියාගෙන ඉන්නේ කියලා මතක් වෙනවා. මේක මේ හිතින් හදාගත්ත දෙයක් කියලා මතක් වෙනවා. එහෙමනම් අන්න සංඥාව අපි පෝෂණය කරන්නේ සංඥාවේ වහලෙක් බවට පත් වෙන්නේ එහෙමනම් අන්න සංඥාව නොපෙනී යනවා ආයිත්. සංඥාව ආයිත් බොඳ වෙලා යනවා. ආයිත් අන්න හිත පැහැදිලි වෙනවා. ඉතින් ඔන්න ඔය දේ පින්වත් අපි පොඩ කරන්න උත්සාහන්ත විය යුතුයි. මොකද මේ පහළ වෙන සංඥා හරිම විචිත්‍රයි. අපේ හිත ඉල්ලන දේවල් තමයි සමහරවිට පේන්නේ. කැමති දේවල් තමයි සමහරවිට පේන්නේ. හිතේ සමහරවිට තැම්පත් වෙලා තියෙන වැඩියෙන්ම අගය කරපු දේවල් තමයි මතක් කරලා දෙන්නේ. ආයෙත් ඉතින් අපිව මායя එයාගේ දැලට ඔය හරහා අල්ල ගන්නවා. ඉතින් අපිට බුදුරජාන් වහන්සේගේ අවවාදයේ පිහිටලා මේ ඇවිල්ලා හුදෙක් සංඥා පමණයි ඒවා මිරිඟුවක් කියලා ඒ බුදුරජාන් වහන්සේගේ අවවාදය මතක් කරගෙන මේකෙන් ගැලවෙන්න පුළුවන් නම් අන්න ආයෙත් අපිට අර පිරිසුදු හිතකට මේ අපේ හිත ගන්න පුළුවන්. ඉතින් එතෙන්දී මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ එතකොට මේ යෝගාවචරය හොඳට මේ භාවනාව දියුණු කරගෙන යනවා නම් එයා දැනමයි සංඥාවක් පහළ වෙන්නේ. පහළ වුණ සංඥාවක් තියෙන්නේ දැනමයි. තාම එයා ගිහිල්ලා නැහැ. තාම හැබැයි අවදියෙන් මෙයා ඉන්නවා. ඊට පස්සේ තමන්ගේ අනුග්‍රහයක් නොලැබීම නිසා මේ සංඥාව ආයිත් බොඳ වෙලා ෂේ වෙලා යන්නේ දැනමයි. ඒ වගේමයි විතර්කයක් හිතේ පහළ වුණොත් යම් සිතුවිල්ලක් පහළ වුණොත් ඒකත් දැනමයි පහළ වෙන්නේ. දැන් ඔන්න සිතුවිල්ලක් පහළ වෙලා තියෙනවා. ඒකත් දැනමයි පවතින්නේ. ඊට පස්සේ තමන්ගේ අනුග්‍රහයක් නොලැබීම නිසා අපි ඒකට තව සංස්කරණ කරන්න නොයාම නිසා අපි මේක හුදෙක් විතර්කයක් මේක නිකන් හුදෙක් සිතුවිල්ලක් කියලා අපි හොඳට හඳුනාගත්ත නිසා ඔන්න ඒක ෂේ වෙලා යනවා. ඔන්න ඒක බැහැර වෙලා යනවා. අන්න ඒ ගැනත් මේ යෝගාවචරය දැනුවත්. බලන්න පින්වත් කොයි තරම්නම් ප්‍රඥා මූලික බවක්, හොඳ අවදිමත් බවක් මේ පහළ වෙන කොයි දෙයක් එක්කවත් ඇලෙන්නේ ගැටෙන්නේ යන්නේ නැතුව හොඳට ඒ දිහා පැත්තකින් ඉඳලා බලන්න පුළුවන් ගතියක් එහෙමනම් අපේ හිතේ ඇති වෙන්න ඕනේද? අන්න එතකොට යෝගාවචරයට හඳුනා ගන්න පුළුවන් මේ කොයි දේ තුලක් තියෙන එන යන ස්වභාවයක්. ඒ කියන්නේ හිතේ පහළ වෙන යම්කිසි අපි ගතේ පහළ වෙන යම්කිසි වේදනාවකත් එන යන ස්වභාවයක් තියෙනවා. හට ගන්නව නැතිලා යනවා. ඊළඟට හිතේ යම්කිසි සංඥාවක් පහළ වුණොත් ඒකත් පහළ වෙනවා පුසුළු මොහොතයි ඒකත් නැතිලා යනවා. එන යන ස්වභාවයක් තියෙනවා. ඊට පස්සේ හිතේ යම්කිසි විතර්කයක් පහළ වුණත් ඒකෙත් එන යන ස්වභාවයක් තියෙනවා. ඒක පහළ වුණා පුසුළු වෙලාවක් පැවතුණා අපි ඒකට අහුුනේ නැහැ. ඔන්න එයා යන්න ගියා. ඒතර මේ කොයි දේත් අපිට එකම කතාවක් කියලා දෙනවා. එන යන ස්වභාවයක්. සමුදය ධම්මානුපස්සීවා, වය ධම්මානුපස්සීවා. ඉතින් මෙන්න මේ ලක්ෂණය බුදුරජාණන් වහන්සේ අතිශයින් අගය කළා තියෙනවා. කියන්නේ මෙන්න මේ අනිත්‍ය ලක්ෂණය යම්ස කෙනෙක් හොඳට ප්‍රගුණ කරනවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා අනිච්ච සංඥා භික්ඛවේ භාවිතා බහුලී කතා සබ්බං කාමරාගං පරියාදියති. සබ්බං රූපරාගං පරියාදියති. සබ්බං භවරාගං පරියාදියති. සබ්බං අවිජ්ජං පරියාදියති. සබ්බං අස්මිමානං පරියාදියති සමූහන්ති. ඒ කියන්නේ යම්ස කෙනෙක් හොඳට මේ අනිත්‍ය ස්වභාවය අනිත්‍ය ලක්ෂණය හොඳට යා මතු කර ගන්නවා නම් මේ වේදනාවල තියෙන එන යන ස්වභාවය ඇති වෙන නැති වෙන ස්වභාවය සංඥාවල තියෙන එන යන ස්වභාවය ඇති වෙන නැති වෙන ස්වභාවය ඒ වගේම මේ විතර්කවල තියෙන ඇති වෙන නැති වෙන ස්වභාවය ඉතින් මේ විදිහට හොඳට යා මතු කර ගත්තා නම් එයා දැක්කා නම් තේරුම් ගත්තා නම් බුදුරජාණන් වහන්සේ කියන මේ බඳු භාවනාවක් සියලු කාමරාගය දුරු කරන්න සමත් වෙනවා. සියලු රූපරාගය දුරු කරන්න සමත් වෙනවා. භවරාගය දුරු කරන්න සමත් වෙනවා. අවිද්‍යාව දුරු කරන්න සමත් වෙනවා. අස්මිමානය දුරු කරන්න සමත් වෙනවා. මුලින් උපුටා දමන්න සමත් වෙනවා. ඒ කියන්නේ ඇත්තටම අර සති සම්පජඤ්ඤය දැන් අභිබවා ගිහිල්ලා. ඉන් එහා කොටසකට දැන් මේ අපි පිවිසෙන්නේ. දැන් සති සම්පජඤ්ඤයේ කොටසෙදිම අර අනිත්‍ය ලක්ෂණය දැන් යෝගාවචරයට ප්‍රකටයි. ඒක මතු කළා දෙනවා. විදිතා වේදනා උප්පජ්ජන්ති විදිතා උපට්ඨහන්ති විදිතා අබ්බච්ඡං ගච්ඡanti. කියන්නේ වේදනාවක් පහළ වෙනවා නම් ඒක දැනගෙනමයි පහළ වෙන්නේ. නැති වෙලා යනවා නම් දැනගෙනමයි නැති වෙලා යන්නේ. සංඥාවක් පහළ වෙනවා නම් දැනගෙනමයි පහළ වෙන්නේ දැනගෙනමයි නැති වෙලා යන්නේ. හිතේ විතර්කයක් සිතුවිල්ලක් පහළ වෙනවා නම් දැනගෙනමයි පහළ වෙන්නේ දැනගෙනමයි නැති වෙලා යන්නේ. එතකොට එයාට හොඳට දැන් මේ අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙලා. ඉතින් අනිකුත් විවිධාකාර
විපස්සනා නුවණ අතර මේ අනිත්‍ය සංඥාවට බුදුරජාණන් වහන්සේ ලොකු තැනක් දීලා තියෙනවා. ඒ නිසා මේ අනිච්ච සංඥා සූත්‍රයේදී එහෙම බුදුරජාණන් වහන්සේ කියනවා හරියට මේ අඹවල්ලක අර නාරටියට නැත්නම් ඒ අඹවල්ල එල්ලෙන ඒ නාරටියට පහරක් එල්ල කරොත් මුළු අඹවල්ලම වැටෙනවා. අන්න ඒ වගේ මේ අනිත්‍ය සංඥාව බොහොම ප්‍රබල භාවනාවක් වශයෙන් මතු කරලා දෙනවා. ඒ වගේමයි විවිධාකාර මේ තරු අහසේ පායලා තිබුණත් හඳේ ආලෝකයේ තරම් ඒ එකක්වත් ප්‍රබල නැහැ. චන්ද්‍රාලෝකයේ තරම් ප්‍රබලයි. කියලා අන්න ඒ තරම් මේ අනිත්‍ය සංඥාව බොහොම ප්‍රබල ධාතු මේ භාවනා කර්මස්ථානයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ මතු කරලා දෙනවා. ඉතින් එපමණක් නෙමෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කියන මේ පෙන්ලා දීලා තියෙන මේ ධර්ම කොටස් යම්ස කෙනෙක් ශ්‍රද්ධාවෙන් හොඳට අදහනවා නම් තාම හොඳට ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. හැබැයි ඒක තේරෙනවා කියනකොට මෙහිම දෙයක් නම් වෙන්න පුළුවන්. මට මේක සාක්ෂාත් කරගන්න පුළුවන් මේ භවයේදීම. කියලා අන්න යාගේ හිතේ ලොකු ශ්‍රද්ධාවක් ඇති වෙනවා. හැකි සංඥාවක් පහළ වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා ඔක්කාන්ති සංයුක්තයේදී ඉතින් මේ බඳු මේ බුදුරජාණන් වහන්සේගේ වචනය විශ්වාස කරන ඒක අදහන ගතිය ඔන්න සද්ධානුසාරී මට්ටමක් දක්වා බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙනවා. තවත් කෙනෙක් ඒ ගැන හොඳට ටිකක් විතර්ක කරලා ප්‍රඥාවෙන් විමසලා බලනවා. මේ කියන කාරණාව ඇත්තද කියලා හොඳට විමසලා බලනවා. අන්න ධම්මානුසාරී මට්ටමක් දක්වා ඒක දිනු කරන්න පුළුවන් බව ඒ ඔක්කාන්ති සංයුත්තේ මතක් කරලා දෙනවා. හැබැයි යම්ස කෙනෙක් මේක ප්‍රත්‍යක්ෂයක් වශයෙන් දකිනවා නම් මේ තමා තුලම නැත්තම් අපි කියමු මේ කය තුල වේදනාවන් තුල හිතේ මේ අනිත්‍ය ලක්ෂණය තමා තුළම ප්‍රත්‍යක්ෂයක් වශයෙන් දකින්න පුළුවන් නම් අන්න සෝතාපන්න මට්ටමක් දක්වා එතනත්තාට යන්න පුළුවන් බව බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. යෝබික්කවේ ඉමේ ධම්මේ ඒවං ජානාති ඒවං පස්සති අයං උච්චති සෝතාපන්නෝ අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන පාර සුළුපටුයි කියන්න බෑ. ක්‍රමානුකූලව මේ යෝගාවචරයේගේ හිතේ ඒ වමනා කරන හැකියාවන් දියුණු කළා මෝදු කළා උත්සන්න කළා තීව්‍ර කළා අරගෙන අන්න දැන් එයාගේ හිත බොහොම ශක්තිමත් සිතක් බොහොම තියුණු සිතක් දෙයක් දෙහා අතිශය සියුම්ව බලන්න පුළුවන් හැකියාවන්නේ හිතේ දියුණු වෙලා. ඉතින් බොහොම ෂණිකව සිද්ධ වෙන මේ ඇතිවීම නැතිවීම ස්වභාවය එයාට දැක ගන්න පුළුවන් බවක් අන්න ඇති වෙලා. වේදනා රසක නැත්නම් වේදනා සමූහයක තියෙන නිරන්තර ඇතිවීම නැතිවීම ස්වභාවය යාට දැන් හොඳට ප්‍රකටයි. අස්පනා අපිට මේ තමන්ගේම අත්දැකීමක් වශයෙන් බුදුරජාන් වහන්සේව විශ්වාස කිරීමක් වශයෙන් නෙමෙයි ශ්‍රද්ධාවෙන් ඇදහිීමක් වශයෙන් නෙමෙයි තමා තුළම දැක ගැනීමක්. ඊළඟට විවිධ සංඥා එන යන ස්වභාවය තමා තුළම දැක ගැනීමක්. තමන්ටම තේරිලා ප්‍රත්‍යක්ෂ වෙලා හිත දිහාත් දොන්න බලන්න ගිහිල්ලා හිතේ පහළෙන මේ අතෝරක් නැති සිතුවිලි ඒවයින් අයින් වෙලා ඒවා දිහා බලන්න පුළුවන් නම් මේ එන යන ස්වභාවය ඇති වෙන නැති වෙන ස්වභාවය අන්න යාට දැන් ප්‍රත්‍යක්ෂ වෙලා සිතුවිලි අතෝරක් නැතුව එනවා. හැබැයි මම බය නැහැ. මම දන්නවා මේගොල්ලෝ తాවකාලිකයි. මම ඒගොල්ලන්ට අහුුනේ නැත්තම් මං ඒගොල්ලන්ට අනුග්‍රහ කළේ නැත්තම් මේගොල්ලෝ බොහොම හිස් බොල් දේවල් මේකේ ගන්න කියලා හරයක් නැහැ. කියලා අන්න පොඩ විශ්වාසය තහවුරු වෙලා මේ යෝගාවචරය තුළ. ඉතින් අන්න ඒ බඳු ගමනකදී මේ හැම දෙයකම තියෙන මේ එන යන ලක්ෂණය ඇති වෙන නැති වෙන ස්වභාවය ඒ උදය වය කියන ස්වභාවය අන්න යෝගාවචරයට පොඩ ප්‍රකට වෙන්න ගන්නවා. එයාට දැන් කොයි දේ දිහා බැලුවත් ඒ ලක්ෂණය හොඳට ප්‍රකටයි. රූපයක් දිහා බැලුවත් ඒ දේ ප්‍රකටයි. වේදනාවක් දිහා බැලුවත් ඒ දේ ප්‍රකටයි. සංඥාවක් දිහා බැලුවත් ඒ දේ ප්‍රකටයි. හිතේ පහළ වෙන ඕනම චිත්ත ස්වභාවයක් දිහා බැලුවත් ඒ දේ ප්‍රකටයි. ඉතින් මෙන්න මේ පැති තවත් උද්දීපනය කළ ගැනීමක් තමයි ඊළඟ කොටසදී බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඒ කියන්නේ තවත් ඔන්න සමාධි භාවනාවක් තියෙනවා. ඒ සමාධි භාවනාව වැඩුවොත් කෙලින්ම අර තියෙන ආශ්‍රවයන් මට්ටමෙන්ම ෂය වෙලා යන්න පටන් ගන්නවා. ඉතින් එතකොට තවත් සූක්ෂම මට්ටමක් එහෙම නැත්නම් අපි මේ ලබන අත්දැකීම් ගැන තව වෙන පැත්තකින් කරන විග්‍රහයක් එතකොට ඒ කොටසට අයත් වෙනවා. ඉතින් අපි ඒ ගැන හෙට විමසලා බලමු. ඒ නිසා අද අපි විශේෂයෙන්ම සාකච්ඡා කරේ මේ බුදුරජාණන් වහන්සේ මතු කරන ඒ අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය හොඳට ඉස්මතු කරන තවත් ධර්ම කොටසක් සම්බන්ධයෙන්. ඉතින් අපිත් මේ කරුණු කාරණා හොඳට තේරුම් අරගෙන අපි කරන භාවනාවට මේ
බුදුරජාන් වහන්සේ දෙන උපදෙස් මතක් කරගෙන එකතු කරගෙන අපේ භාවනාවත් සාර්ථක කරගන්න අපි උත්සාහවන්ත වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාවනුත් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.